තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය යලිත් රත්නපුර උඩකරවිට ශ්‍රී සිපතනාරාම විහාරස්ථ පරිශ්‍රයේ සිට සජීව විකාශය මෙලෙසින් ලබා ගත්තේ. සදහවත්නි පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේගේ උදාරතර සංකල්පයක් මත එදා බෞද්ධ මාධ්‍ය ජාලය ආරම්භ කරමින් ලංකාවේ නොයෙක් ප්‍රදේශයන්හි බෞද්ධ මාධ්‍ය ජාලයේ ශාඛා කාර්යාලයන් ව්‍යාප්ත කරලා සකල බොදු දනයාගේ සිත් සතන් සද්ධර්මයෙන් සුපෝෂිත කරන්නට උන්වහන්සේ ඒ ක්‍රියාදාමය මනවින් සිද්ධ කරන්නට යෙදුනා. උන්වහන්සේගේ ඒ අඩිපාරෙම අදත් ගමන් කරමින් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ කරු සභාපති දුරන්දර පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක ස්වාමීන් වහන්සේ එම කර්තව්‍යයන් මනවින් අද වර්තමානයේ සිද්ධ කරනවා. උන්වහන්සේගේ පුණ්‍යවන්ත ජන්මදිනයේ යෙදෙන අද දවස විශේෂයෙන් උඩකරවිට ශ්‍රී සිපතනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සුවිශේෂී පින්කම් මාලාවක් අද උදෑසන පටන් අප දියත් කරන්නට යෙදුනා. 78 වන ප්‍රජා සත්කාරක වැඩසටහන මේ සබරගමු පුරවරයේ වෙසෙන ආබාධිත පුද්ගලයන් එවකේම ගැබිනි මව්වරුන් සිප් සතර හදාරන පුංචි දුවාදරුවන් වෙනුවෙන් ටැබ්‍යන්ත්‍ර ප්‍රධානය කරමින් එම වැඩසටහන අපි අද උදෑසන මේ විහාරස්ථ පින්බිමේදී සිද්ධ කරන්නට යෙදුණා. ඉන් අනතුරුව දහවල සංඝගත දක්ෂිනාවක් සිදු කරමින් එම කටයුතු අපේ අවසන් කරන්නට යෙදුණා. ඊටමත් ඕනෑකමින් මෙම පුණ්‍යවන්ත කටයුත්ත අද දවසේ අපට මෙලෙසින් සංවිධානය කරන්නට අපට ශක්තිය උනේ උඩකරවිට ශ්‍රී සිපතනාරාමාධිපති පූජනීය හඟරංගල සුමේද පින්වත් ස්වාමීන් වහන්සේගේ ඒ අනුශාසනාවන් පෙරදැරිව උන්වහන්සේගේ අනුශාසනාවන් පෙරදැරිව දායක සුදීමතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන් උඩකරවිට ශ්‍රී සිපතනාරාම විහාරස්ථානයේ නව මැදිරි සංකීර්ණයක් අප ස්ථාපිත කරන්නට යෙදුණා. එම නව මැදිරි පරිශ්‍රයේ සිට සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක හැම දෙනාගේම සිත් සතන් සද්ධර්මයෙන් සුපෝෂිත කරන්නට පළමුවන සද්ධර්මානුශාසනාව ගොවනට මුසු කරන්නට අප මේ සූදානම් වන්නේ. පළමුවෙන් දේශනාව පවත්වනු ලබන පින්වත් ස්වාමින් වහන්සේ අප පිළිගනිමු. රත්නපුර උඩකරවිට ශ්‍රී සිපතනාරාම විහාරය කළුබෝවිල ශ්‍රී දේවානන්ද ධර්මායතනය යන උභය මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත අපට නම සිහිපත් කරන්නට අවසරයි පූජනීය හඟරංගල සුමේද පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නාද නංවා මේ ධම් සභා මණ්ඩපය වෙත පිළිගනිමු. සාදු සාදු සාදු. ඊටමත් අලංකාරවත්ව මේ නව මැදිරි පරිශ්‍රය අපට සකසා ගන්නට බොහෝ දෙනා දායකත්වයන් ලබා දෙමින් අපට කටයුතු කරන්නට යෙදුණා. පළමුවන සද්ධර්මානුශාසනාව මෙලෙසින් අප ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙමින් කටයුතු කරන එසදහැවතුන් විසින් මේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වැඩ ඉඳිනා ඒ පිළිමය ආසනය අපට මේ අවස්ථාවට ලබා දෙන්නට ඔවුන් දායකත්වය ලබා දුන්නා. අද මෙම දේශනාවේ දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා පාතගම කුරුවිට පදිංචි සරත් ජේම්ස් අධිපති මන්ත්‍රී මල්ලී මහත්මයා ඇතුළු එම පවුලේ සදහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ඔවුන්ගේ එකමුතුවෙන් අද පළමුවන සද්ධර්මානුශාසනාව රත්නපුර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ නව මැදිරි පරිශ්‍රයේ සිට අප මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. එහෙමනම් වැඩි කල් වේලා නොගෙන අප සද්ධර්ම දේශනාව ආරම්භ කරමු. අප පළමුවෙන් දේශනාව ශ්‍රවණය කරන්නට ප්‍රථම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාදුනාද නංවා තෙවරක් নমස්කාර පාට සජ්ජායනා කරන්නට සූදානම් වන්නට පෙර ආතුව අප දැන් සූදානම් වන්නේ පිළිවෙලින් සකසාගත් ඒ පුෂ්පයන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අතගස්වමින් ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට එම කටයුතු මේ මොහොතේ සිද්ධ වෙනවා. මේ මැදිරි පරිශ්‍රය මෙතරම් අලංකාරවත්ව සකසා ගන්නට සන්ධ්‍යා ටෙක්ස්ටයිල්ස් අධිපති නිශාන්ත මහත්මයාගේ දායකත්වයත් අපට ලබා දුන්න මේ තිරරෙදි නිර්මාණය කරගන්නට. ඉතින් අපි ඒ පිළිබඳවත් මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි. ඒ වගේම මා ආරාධනා කරනවා දැන්
දැහැත්වට්ටිය පිළිගන්වමින් ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට දේශනාව වෙනුවෙන් ඒ ආරාධනාවන් සිදු කරන්නට. එමනම් අප සූදානම් වන්නේ රත්නපුර උඩකරවිට ශ්‍රී සිපතනාරාම විහාරස්ථ මේ පුණ්‍යවන්ත පරිශ්‍රයේ බෞද්ධ මාධ්‍යජාලයේ නව මැදිරි පරිශ්‍රයේ සිට පළමුවන සද්ධර්මානුශාසනාව ආරම්භ කරන්නට. සිහිපත් කළ පරිදි අපි සාදුනාද නංවා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමින් දේශනාව වෙනුවෙන් සූදානම් වෙමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්වේ කම්මං චතුත්ථේ චතුත්ථංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති තී. සාදු සාදු සාදු. ගෞරවනීය
මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණබර කාරුණික සුපින්නතුනි අද බෞද්ධ රූපවාහිනියේ රත්නපුර සාඛා මැදිරිය අභිනවයෙන් නිර්මාණය කරලා නව මැදිරියක් හැටියට ඒ විවෘත කරපු ඓතිහාසික මහා වැදගත් දවස. අද දවස ගැන කල්පනා කරාම අපට පැති කීපයකින්ම මේ විවිධත්වයේ සහ වැදගත්කම සිහිපත් කරන්නට පුළුවන්. මුලින්ම මේ රත්නපුර ශාඛාව ආරම්භ කිරීම පිළිබඳ යමක් සිහිපත් කරලා ධර්ම දේශනාව පැවැත්වීමටයි මාගේ සෝදානම අපේක්ෂාව බලාපොරොත්තුව. 2017 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 26 වෙනිදා තමයි රත්නපුර බෞද්ධ නාලිකාවේ ශාඛාව ආරම්භ කරන්නට යෙදුනේ. ඒ ආරම්භ කිරීමේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුනේ විශේෂයෙන් අපි මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි බෞද්ධ මාධ්‍ය ජාලාවම ආරම්භ කරපු නිර්මාතෘවරයාණන් වහන්සේ සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවෝ වැඩම කරවලා තමයි මේ ශාඛා මැදිරිය එදා ආරම්භ කරන්නට යෙදුනේ. උන්වහන්සේ රට පුරාවට දිස්ත්‍රික්ක කීපයක බෞද්ධ මාධ්‍ය ජාලයේ ශාඛාවන් ආරම්භ කරා. ආරම්භ කරලා උන්වහන්සේගේ ජීවිතයේ අවසාන ශාඛාව හැටියට ආරම්භ කරන්නට යෙදුනේ මේ අප වැඩ සිටින උඩකරවිට ශ්‍රී ඉස්පතනාරාම විහාරස්ථානයේ රත්නපුර ශාඛාව. ඒ අවස්ථාවටත් උන්වහන්සේ වැඩම කරේ ඊටාම අපහසුතාවයෙන්. රෝගී තත්වයෙන් පසු වෙද්දී තමයි අප කෙරෙහි තිබුණු විශ්වාසයේ මත මේ ස්ථානයට වැඩම කරලා මේ ශාඛා මැදිරිය එදා බොහෝම සතුටින් ආරම්භ කරන්නට යෙදුණා. ඒ සඳහා අපට ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබුණා. ඒ වගේම මහා අධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මැතිතුමාගේ ආශිර්වාදය කැපවීමත් ඒ සඳහා නොවඩුව ලැබුණා. මේ කියන හැම කෙනෙක්ගේම ආශිර්වාද බද්දේ දා ආරම්භ කරන්නට යෙදුණු රත්නපුර ශාඛාව අද මේ වෙනකොට ධර්ම දේශනා පැවැත්වීම සඳහා වෙනමම ධර්ම දේශනා මන්දිරයක් නිර්මාණය කරලා එය අද අපි විවෘත කරන්නට යෙදුණා. විවෘත කරේ වත්මන් සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඥාන අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පින්බර සුරතින් ඒ අවස්ථාව සඳහා ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නය විශාල ප්‍රමාණයක් වැඩම කරන්නට යෙදුණා. අපේ පාතකඩ විමල රතන ගෞරවනීය නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී පාදස්ථානී හිටපු භාරකාර තැන්පත් අපේ දම්පහළ ශීලානන්ද නායක හාමුදුරුවෝ මහාචාර්ය කෝංගස්තැන්නේ ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේලා වැනි සම්භාවනීය ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ඊටාම වටිනා විදිහට ගෞරවනීය විදිහට ශාඛා මැදිරිය විවෘත කරන්නට යෙදුණා. ඒ සඳහා අද දිනේ අපි යොදාගත්තේ අපි උදෙස් සිහිපත් කර ආකාරයට
වත්මන් සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවන්ගේ ජන්මදිනය අදට යෙදිලා තියෙනවා. එය සනිටුහන් කරමින් තමයි අපේ ශාඛා මැදිරිය අද දවස තුල රටේ කොච්චර දුෂ්කරතා තිබුණත් අභියෝග ප්‍රශ්න තිබුණත් ඒ මැද්දේ නමුත් අපි මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නට යෙදුණා. එහි අද පවත්වන පළවෙනි ධර්ම දේශනාවයි මේ මැදිරිය තුල සජීවීව මේ විකාශනය කරන්නේ. ඒ සඳහා අද දවස තුල සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ රත්නපුර කුරුවිට පාතගම පදිංචි ජාත්‍යන්තර මැණික් වෙළඳ ව්‍යාපාරික සරත් ජේම්ස් අධිපති මන්ත්‍රී මල්ලි මුදලාලි මැතිතුමා සහ එම බිරිඳ එවැගේම ආදරණීය මෑණියන් වහන්සේ සහ සහෝදරීන් ඥාති පිරිස එක්කාසු වෙලා තමයි අද මේ උතුම් සජීවී ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ සඳහා මෑණියන් වහන්සේ සම්බන්ධ වෙනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා එවැගේම මුදල් පරිපාලන මහේස් දාල්විස් මැතිතුමා වැනි සම්භාවනීය ආරාධිත අමුත්තන් බෞද්ධ මාධ්‍ය ජාලයේ රූපවාහිනී අධ්‍යක්ෂක කල්යාණ අලවත්තේගම මැතිතුමා වැනි ඇත්තෝ අද දවස තුල මේ උතුම් පින්කම සඳහා සහ සම්බන්ධ වෙනවා. ඊයේ ඉඳලා අද දක්වාම අපරිමිත උත්සාහයක් වෙහෙසක් මහන්සියක් දරමින් මේ විවෘත කිරීමේ භාරදූර වගකීම අපි සමාජගත කිරීමේදී අපි හැමෝගේම සහයෝගයේ කැපවීම මේ සඳහා ලැබුණා. අපේ දායක පින්නතුන්ගේ ගමේ ඇත්තන්ගේ ඒ වගේම අපේ විහාරස්ථානීයට හිතවත් සත්පුරුෂ දායක පින්නතුන් හැම කෙනෙක්ගේම ආශිර්වාද මැද්දේ නව මැදිරි සංකීර්ණය විවෘත කරලා එහි පවත්වන උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණී කිරීමටයි සූදානම අපේක්ෂාව. ධර්ම දේශනාව අවසානයේදී දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේටත් අද දායකත්වයේ දරන සරත් ජේම්ස් අධිපතිතුමා ඇතුළු මේ සහ සහෝදරින්ගේ පින්බර පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට අපි අපේක්ෂා කරනවා. එමනම් අපි රත්නපුරේ ජනතාව හැටියට ඊටාම සතුටු වෙමු. අපේ නායක හාමුදුරුවෝ ආරම්භ කරන්නට යෙදුණු මේ ශාඛා මැදිරිය නිසා රත්නපුර ශාඛාව නිසා අද විශාල පිරිසක් මේ ස්ථානයට සම්බන්ධ වෙලා ධර්ම දේශනා බාර අරගෙන ගුවන් විදුලියෙන් රූප වාහිනියෙන් දායකත්වයේ බාර අරගෙන ඊටාම පහසුවෙන් ඒ සද්ධර්ම දේශනා පවත්වනවා. නායක ස්වාමින් වහන්සේට පින් දෙනවා. ඒ වගේම අපි කාටත් ආශිර්වාද කරලා තමයි ඒ ඇත්තු මෙතනින් පිට වෙලා යන්නේ. දැන් තවත් අපි ඊටාම ලස්සනට මේ මැදිරි සංකීර්ණය නිර්මාණය කරලා තවත් පහසුකම් ඇතිව මේ ධර්ම දේශනා ඉදිරියේදී පැවැත්වීම සඳහා අවශ්‍ය කරන පරිසරය අපි නිර්මාණය කරා. ඒක රත්නපුරේ බෞද්ධ ජනතාවට ඉමහත්සේ සතුටු වෙන්න පුළුවන් කාරණයක් ඇටියට සැලකමු. එහෙමනම් ඒ බවත් එසේ සඳහන් කරමින් දේශනා කරන්නට යෙදුණු ගාථාවට අනුකූලව අපි කෙටි වේලාවක් මා බලාපොරොත්තු වෙනවා මේ සදහම් දේශනාව දේශනා කිරීමට. ඊටාම වැදගත් ගාථා රත්නයක් මම මූලික කරගත්තා මගේ ධර්ම දේශනාව සඳහා. මේ ගාථාව බොහෝමයක් අයට කටපාඩම් තියෙන ගාථාවක්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිහි ඔබට තමන් හරි හම්බු කරන මිල මුදල් කොහොමද අර පරිස්සමින් වියහියදම් කරමින් දියුණු කරගන්නේ කොහොමද කියන ආකාරයේ පෙන්눔 කරපු ගාථාවක්. අද කාලෙට ඊටාම වටිනා ගාථා රත්නයක්.
බුදුරජාණන් වහන්සේ අපට ඊටාම ලස්සන ආර්ථික දර්ශනයක් දේශනා කරපු මහ උත්තමයෙක්. මේ ගාථාවට අනුකූලව යමෙක් තමන් උපයන දේ ආරක්ෂා කරගෙන රැක ගන්නවා නම් පරිහරණය කරනවා නම් සෑම කෙනෙකුටම දියුණු වෙන්න පුළුවන්. ගිහි ඔබගේ ඒකායන බලාපොරොත්තුව තමයි ගිහියෝ හැටියට දවසින් දවස දියුණු වීම. දවසින් දවස කවුරුත් කැමති දියුණු වෙනවා නම් හැම පැත්තෙම. බෞද්ධයෝ හැටියට අපි ආධ්‍යාත්මික පැත්තෙනුත් දියුණු වෙන්න ඕනි. භෞතික පැත්තෙනුත් දියුණු වෙන්න ඕනි. භෞතික පැත්තේ දියුණුවක් ගිහියාට අත්‍යවශ්‍යයි. ඒක නිකන් ඉඳලා ලබා ගන්න පුළුවන් කමක් නැහැ. උත්සාහය තියෙන්න ඕනි, කැපවීම තියෙන්න ඕනි. කම්මැලි නොවි වැඩ කරන්න ඕනි. එතකොට ලස්සන ආර්ථික දර්ශනයක් ඇතුව අපට ජීවත් වෙන්න පුළුවන්. උපයා ගන්න යම් මිල මුදලක් වෙත්නම් ඒක ලස්සනට කළමනාකරණය කරගෙන බොහොම වටිනා ජීවිත ගත කරන්න පුළුවන්. මේ ගාථාවේ ඇතුළත් කාරණාවලට අනුකූලව ජීවත් වෙන මිනිස්සු අදටත් නැතුවා නොවේ. ඒකේන භෝගේ බුඤ්ජය ද්වේහි කම්මං පයෝජය චතුත්ථංච නිධාපෙය්‍ය ආපදාසු භවිෂ්‍යති. තාම වටිනා ගාථාවක්. සරල අදහස අපි ඉස්සලා විමසීමක් කරොත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ගිහි ඔබට උපයන ධනය කොටස් කීපයකට බෙදා පරිහරණය කරන්නේ කියන එක. දැන් බණහන ඔබ කල්පනා කරන්න ඕනි මේ විදිහටද තමන් ආර්ථිකය තමන්ගේ ධනය මුදල් වියහියදම් කරන්නේ. මේ ධර්ම දේශනාව ඇතුළත කියවෙන කරුණුකාරණා තමන්ට යහපත් විදිහට මේ වෙනකොට තමන් අතින් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ගැන සතුටු වෙන්න. ඔබේ ලොකු දියුණුවකුත් ඇති. එසේ නොකරන අය හැමදාම ප්‍රපාතයට වැටෙනවා. හැමදාම උපයන දේ නියම විදිහට පරිහරණය කිරීමේ ශක්තිය එයාට නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ විදිහට ජීවත් වෙන්න පරිහරණය කරන්න. ඒකේන භෝගේ බුඤ්ජය. උපයන දෙයින් එක කොටසක් තමන්ගේ කෑම බීම සඳහා, තවත් විදිහකින් ඇඳුම් පැළඳුම් සඳහා උපයන දෙයින් එක කොටසයි යොදව ගන්න කිව්වේ. ඒකේන භෝගේ බුඤ්ජය ද්වේහි කම්මං පයෝජය. තාම වැදගත් තැනක් මේක. කොටස් දෙකක් යොදවන්නේ කිව්වා තමන් කරන කියන ව්‍යාපාර කටයුත්තක් වේවා, බෙලහෙළඳාම් කටයුත්තක් වේවා, ඒ වගේම ගොවිතැන්පත් වේවා, මේ හැම දෙයකම දියුණුව පිණිස කොටස් දෙකක් යොදවන්නේ කිව්වා. එක කොටසයි පරිහරණයට ගන්න කිව්වේ. කොටස් දෙකක් යොදවන්නේ කිව්වා තමන් ජීවත් වෙන ජීවනෝපායේ සංවර්ධනයේ පිණිස. චතුත්ථංච නිධාපෙය්‍ය ආපදාසු භවිෂ්‍යති. ඊටාම වැදගත් තැනක් මේක. හතරෙන් එක කොටසක් තැම්පත් කරලා තියන්නේ කිව්වා ආපදාසු භවිෂ්‍යති. යම් ආපදාවක්, ඒ කියන්නේ ලෙඩක් දුකක් හැදුනහම, මොකක් හෝ හදිස්සියේ දුන අවශ්‍යතා, මලගමක් වෙන්න පුළුවන්, අසනීපයක් වෙන්න පුළුවන්, හිතවතුකට කරදරයක් වෙන්න පුළුවන්. ඒ තැනකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා එක කොටසක් තැම්පත් කරලා තියන්නේ කිව්වා. දැන් බලන්න මොනතරම් ලස්සන ආර්ථික දර්ශනයක්ද මේක. රුපියල් 100ක් උපයන මිනිස්සයා සාමාන්‍යයෙන් උදාහරණයක් ඇටියට ගත්තොත් මේ විදිහට කොටස් 4කට තමන්ගේ ධනය පරිහරණය කරනවා නම් ඒ මිනිස්යාට යම් දියුණුවක් ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ හැම දෙයකටම අවශ්‍යයි කළමනාකරණය කියන එක. ඒ වගේම සැලසුම් සහගතව ජීවත් වෙනවා කියන එක. මේක අද සමාජයේ දිහා බැලුවාම බොහෝමයක් ඈ අතින් ගිලිහිලා තියෙනවා. අය වැය දැනගෙන ජීවත් වෙන පිරිස අද බොහෝම අඩුයි. රටක් හැටියට අද මුහුණ පාලා තියෙන මේ තත්වයට අපි හැමෝම වග කියන්න ඕනේ.
ආගමික නායකින් රාජ්‍ය පාලකින් මේ රටේ උපන් සෑම කෙනෙක්ම යම් මට්ටමක මේ හැම දෙයකටම වග කියන්න ඕනි. තම තමන්ට තමන් වග කියා ගන්න ඕනි. බලන්න මේ කාරණේ යථාර්ථයක් නොවේද කියලා. දැන් අපි හැමදාම කරපු දෙයක් තමයි උපයන දේ බොහෝම නිදහසේ වියදම් කරා. අපි හිතුවේ නෑ අපට කරදර විපත් ඒවි කියලා. සමහර වෙල හෙළඳාම් ව්‍යාපාර ස්ථාන ඒ වගේම කෘෂිකර්මාන්තය හේන් ගොවිතැන් බත් සියල්ල කඩා හැලුණා. මේකට ප්‍රධාන හේතුව තමයි අර උපයන දෙයින් කොටස් දෙකක් ඒවැ දියුණුව පිණිස ඒවැ සංවර්ධනය පිණිස යෙදවීමකට අපි උත්සාහවන්ත වුණේ නැහැ. බලන්න මම මේ කියන බණපදයේ Tamanට කොච්චරනම් ගැළපෙනවාද තම Tamanට සාපේක්ෂව බලන්න මේ කියන දේ ඇත්තද නැත්තද කියලා. අපි පිරිසකටම බැනලා වැඩක් නැහැ. දැන් බලන්න ගෙදරක් ගත්තොත් ගෙදර සමහර වෙලාවට සමාජිකයෝ 6-7 දෙනෙක් ජීවත් වෙනවා නම් එක්කෙනයි බොහෝ වෙලාවට රැකියාවක් කරන්නේ. එක්කෙනයි ගෙදර සම්පූර්ණ වියහියදම් දරන්නේ. පුළුවන් ද මිනිස්සෙකුට දියුණු වෙන්න? සාමාන්‍යයෙන් හිතන්න ගෙදරක පුළුවන් ද දියුණු වෙන්න? සමහර නිවෙස් වල මේ භද්‍රේ යවවන වයසේ පසුවන තරුණියන් අපමණ ඉන්නවා. හැබැයි රැකියාව කරන්නේ නැහැ. තමන්ගේ ගෙවත්ත පිටිය කැලේට ගිහිල්ලා. ඒ වගේම තමන්ගේ දෙමව්පියෝ අමාරුවෙන් අපහසුවෙන් තමන්ට දායාද කරපු ඉඩකඩම් වවන්නේ නැහැ. වවලා දීපුවත් කැලේට ගිහිල්ලා. කුඹුරු පුරන් වෙලා ඕනි තරම් තමන්ගේ ගෙවත්ත පිටියේ ඉඩකඩ තියෙනවා. නමුත් අපි වවන්න පුරුද්දක් ඇති කරගත්තේ නැහැ. ඒවැ කටුක ආදීනව දැන් જાතියක් හැටියට අපි විඳිනවාද නැද්ද කියන එක ඔබ ඔබෙන්ම ප්‍රශ්නයක් කරගන්න. ප්‍රශ්න කරලා අහලා බලන්නකෝ. ගොවියට බාර දුන්න සීමිත ගොවි පිරිසකට මුළු රටටම බත සපයන්න. තමන් දෛනිකව භාවිතා කරන එළවලු ටික, පලා ටික පොළට ගිහිල්ලා, වෙළඳ පොළට ගිහිල්ලා ගන්නම අපි පුරුදු පුහුණු වුණා. ගෙවත්ත පිටියේ ඕනි තරම් ඉඩකඩ තියෙනවා. කුඹුරු ටික පුරන් වෙලා ගිහිල්ලා. කැත්ත උදැල්ල දැන් ඉන්න සමාජයේ බහුතරයකට හුරුවක් පුරුද්දක් නැහැ. ඉතින් මේ රටේම ඉන්න ජනතාවට පුළුවන්ද සීමිත ගොවි පිරිසකට කන්න දෙන්න? අඩුම අවම මෙහෙමත් හිතුවොත් තමන්ගේ දෛනික ජීවිතයේ එදිනෙදා අවශ්‍යතා සඳහා තමන්ට අවශ්‍ය කරන ගෙවතු භෝග වගාව කියන එකෙන් සම්පූර්ණයෙන් මිනිස්සු බැහැර වුණා. බැහැර වෙලා වෙළඳ පොළට ගිහිල්ලා මේ සාමාන්‍යයෙන් වැවෙන මහන්සියක් නොගෙන වවන්න පුළුවන් බොහෝ දේවල් අපි වැව්වේ නැහැ. අපි ළමා පරපුරට ඉගැන්නුවේ ගහක හැදෙන ගෙඩියක් මලක් කඩා ගන්න විතරයි. වවලා හැදෙන ගෙඩියක් මලක් කඩා ගන්න අපි જાතියක් හැටියට අපේ පුරුද්දක් නැහැ. පුරුදු කරෙත් නැහැ. පුරුදු කරේ නැහැ. ගහක් වවලා එයින් ලැබෙන ඵලයේ භුක්ති විඳින පිරිසක් අපේ රටේ නිර්මාණය කරන්න ඕනේ. මේ ඇති වෙලා තියෙන තත්වයෙන් අපිට යම් මට්ටමක ගොඩ එන්න නම් අපි ලොකු වෙනසක් ඇති කර ගන්න ඕනේ. බුදුහාඳුරන්ගේ දේශනාවන් අනුව හිතුවොත් උත්ථාන විරියාදි ගතේහි බාහා බල පරිචිතේ සේදා වක්කිත්තේ ධම්මිකේහි ධම්මලද්දී. මේ බණපද අපි සියල්ල පසෙකලා කටයුතු කරා. උත්ථාන විරියාදි ගතේහි උත්සාහයෙන් ජීවත් වෙන්නේ කිව්වා. ඉගෙන ගත්ත අයට තමන්ගේ හැකියාව තුළ ලැබෙන රැකියාව තනතුර තුළින් රටට සමාජයට සේවයක් කරන්නේ කිව්වා. ඒකත් උත්සාහයක්.
ධාර්මික රැකියාවන් තෝරා ගන්නේ කිව්වා. ඒක ආධ්‍යාත්මික දියුණුවටත් එක හේතුවක් කිව්වා. ඒ වගේම සේදා වක්කිත්තේ මේ දාඩිය මුගුරු අගුරවල හම්බු කරලා කන්නේ කිව්වා. අද දාඩිය දානවට කැමතිද අපි? කැත්තක් උදැල්ලක් ඇයි අතින් ගන්න නැත්තේ? එක පැත්තකින් ඒකට තියෙන කම්මැලිකම, පුහුණුවක් නොමැතිකම, පුරුද්දක් නොමැතිකම. ඒකට වැඩි හිටියෝ සම්පූර්ණ වග කියන්න ඕනේ. මේවා පුරුදු කරේ නැහැ. අපි අමුතුම තාලේ සමාජ රටාවකට ජීවත් වුණා. අපි හිතුවේ නෑ හැමදාම අපිට මෙහෙම ජීවත් වෙන්න ලැබේවි කියලා හිතුවා මිසක මෙවැනි දුෂ්කරතාවන් වලට මුහුණ පාන්න සිද්ධ වෙන එකක් නෑ කියලා හිතාගෙන අපි කටයුතු කරපු එකේ භයානක ප්‍රතිඵල දැන් විඳින්න ඕනේ. ජාතියක් හැටියට අපි විඳිනවා. එමනම් මේ සජීවීව විකාශනය වෙන බණ ටික තරුණ තරුණියන් හැටියට ඔබ ශ්‍රවණය කරනවා නම් වේගයෙන් අපි වෙනස් වෙමු. වෙනස් වෙන්න පුළුවන් අපට. අඩුම අවම තමන්ගේ මූලික අවශ්‍යතා ටික සපුරා ගැනීම සඳහා අපි පටන් ගමු ගෙවතු භෝග වගාව කියන එක. මල් වලට අපි විශාල වශයෙන් වියදම් කරනවා, ඒක නරක නොවේ. දැන් අපි ටික කාලයකටවත් අඩුම තරමේ බුදු පුදයට මල් වවලා අපි අනිත් ටික කොහොම හරි යොදව ගමු ගෙවතු භෝග වගාවට. දැන් අපි අනිත් රටවල් අනුකරණය කරනවා හැම පැත්තෙම. හැබැයි අනිත් රටවල් වල ජාතීන් හැටියට අපි ඒ මිනිස්සු තමන්ගේ මූලික මිනිස් අවශ්‍යතා ටික දෛනිකව ගෙවතු භෝග වගා තුලින් උපයා ගන්න ක්‍රමවේද අපි ඒ මිනිසුන්ගෙන් ගන්නෙ නෑ. අපෙන් ගත්ත දේවල් තමයි මේ මිනිස්සු ඉගෙනගෙන තියෙන්නේ. පෙරදිග ධාන්‍යාගාරය කියන විරුදාවලිය නිකම්ම ලැබුණේ නෑ. කම්මැලිව හිටියානම් මේ රටේ එහෙම විරුදාවලියක් අපට එහෙම ප්‍රශංසාවක් කිසිසේත් ලැබෙන්නේ නෑනේ. බලන්නකො පැරණි සමාජයේ ගොවියට තිබුණු තැන ගමේ අද ගොවියා පැත්තකට දැම්මා. ඒ වගේම ශ්‍රමය කියන එක නිකන් පහත් පෙළේ දෙයක් හැටියට අපි සැලකුවා. ශ්‍රම දායකත්වයේ කියන එක පැරණි සමාජය තුළ ඉතාම ගෞරවනීය වෘත්තියක් හැටියටත් ඒ වගේම ඇගීමක් ඒවට ලබා දුන්නා. පොදු ශ්‍රමදාන වගේම අපේ ගොවිතැන්පත් ගත්තාම ඒ ප්‍රදේශයක් ගත්තොත් හැම කෙනෙක්ම සමගි සම්පන්න වේ. එකට එකතු වෙලා අපි හිතමුකෝ කුඹුරක් ගත්තොත් ඒක නිසි වෙලාවට නිසි කාලයට එකතු වෙලා සාකච්ඡා කරලා ඒවා අස්වැද්දුවා. අපි ඒවෙන් බැහැර වුණානේ. අපි ගොවියට තැනක් දෙනවා කියලා කතා කරේ උස්සෝලදී විතරයි. ගොවියට තැනක් දුන්නේ නැහැ. තාමත් ඔය පොළොන්නරුව අම්පාර වැනි ප්‍රදේශවල වල ගොවියෝ ටික නොහිටින්න මේ රටේ අපි මීටත් වැඩි දුක් විඳිනවා. ඒ නිසා අපි රත්නපුර සාකා මැදිරියේ ඉඳගෙන ඉන්න බණ ටික සජීවීව මුළු ලෝකෙටම ඇහෙන්න කියන්නේ. රත්නපුරේ ගත්තාම මොනතරම් කුඹුරු ටිකක් පුරන් වෙලා තියෙනවද? පෝර ප්‍රශ්නේ එන්න කලින් කුඹුරු පුරන් උනේ නැද්ද? එහෙනම් රත්නපුරේ බොදුනුව හැටියට ජාතීන් හැටියට මේ බණ ටික අහගෙන ඉන්න හැම කෙනෙක්ම අපි ඔය පුරන් වෙච්ච කුඹුරු ටික අස්වද්දන්න තරුණ පෙළ ගැහෙන්න. ගෙවතු භෝග වගාවට ගෘහණියෝ පෙළ ගැහෙන්න. කරපිංච කොලේ ඉඳලාම අපි පොළට ගිහිල්ලා මිලදී ගන්න පුරුදු වුණා මිසක වවාගෙන ඒවා පරිහරණය කරන්න පුරුද්දක් ඇති කරේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ බණ ටික ශ්‍රවණය කරනවා නම් අපි දහම් පාසල් මට්ටමින් ආරම්භ කරමු. අපේ පුංචි ළමා මනස අපේ ඒ මනසට ලොකු ආකල්පයක් දෙමු. වවන්න හුරු පුරුදු කරමු. හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම මම අද දවස් තුල ලබා දෙන ඊටාම වැදගත් පණිවිඩයක් කරගන්න තමන්ගේ ගෙදර ඉන්න මේ පුංචි දෝල පුතාලා වවන්න පුරුද්දක් ඇති කරන්න. ඒ ළමයින්ට වවලා
ඒ සතුට ඇති කරවන්න. ඔය දුර්වල මානසිකත්වයෙන් ළමා පරපුර තරුණ පරපුර අපි මුදව ගමු. මේක දේශනාවලට කියමන් වලට සීමා වුණාට මදි. පන්සල් වලින් ආගමික සිද්ධාස්ථාන වලින් මේ වැඩපිළිවෙල පටන් ගන්න. වවන පුරුද්ද වවාගෙන කන පුරුද්ද ඇති කරමු ටිකක් හරි. දහම් පාසල පන්සලට තියෙන හොඳම තැන. සතියකට දවසක් අපහමුවට එන ඒ ගම්මානවල ඉන්න පුංචි දූ දරුවන්ට පන්සලේ හාමුදුරුවෝ හැටියට මේ උපදේශය ලබා දෙන්න. ගොඩාක් පන්සල් වලට පූජා කරපු ඉඩකඩම් තියෙනවා. පන්සල් වත්ත සමහර වෙලාවට බොහෝ තැන්වල මහ විශාල වශයෙන් භූමි හිස්ව පවතිනවා. අපි භික්ෂූන් වහන්සේලා හැටියට උපදේශකත්වයේ අනුශාසකත්වයේ දෙමු. පන්සල් වත්ත තුළින් පන්සල් භූමිය තුළින් වවලා අපිට දෙන්න පුළුවන් නම් දායකයන්ට වවන එළවලුවක් පහුවෙනිද දානෙට උයාගෙන එන්න කියලා. මේව තමයි අපි වෙනස් වෙනවා කියලා කියන්නේ. වචන වලට සීමා කරාට මදි. ඔය සිස්ටම් චේන්ජ් කියන වචනේ හරි ජනප්‍රිය වචනයක් නේද? අපි වෙනස් වෙන්න ඕනි ආකාරය ඒක ප්‍රායෝගික වෙන්න ඕනි. එහෙනම් ඒ වෙනස් වෙන්න නම් අපි මුල ඉඳලාම අපි හිතන්න එපා මේක අපට බෑ ලොකුවට කරන්න. ජාතියක් හැටියට අපට වැරදුණු තැන් ඕවා අපි සැලසුම් හදනවා. ලොකු පයිල් ගොඩ ගහ ගන්නවා. හැබැයි ඒවා සැලසුම් ක්‍රියාත්මක කරන්නේ නැහැ. පැරණි ගම්වල ඉන්න ඕනේ තරම් තාම ගොවියෝ. දැන් සමහර අය කියන දෙයක් තමයි ගෙවතු භෝග වගා පරිස්සම් කරගන්න බෑ කෘමීන්ගෙන් සත්තුන්ගෙන්. හරි අමාරුයි. එදා හිටියේ නැද්ද ඔය සත්තු? මං හිතනවා මීට වඩා කැලෑ ආශ්‍රිතව හේන් වැව්වි. ගම්මානවල හේන් වැව්වි කැලෑ ආශ්‍රිතව ඒව කැලෑ එලි පෙහෙලි කරලා. මා මේ කියන දේ පැරණි සමාජයේ වැඩිහිටියෝ මං හිතනවා අනුමත කරාවි කියලා. එදා මිනිස්සු කෙම් ක්‍රම භාවිතා කරා. නොයෙකුත් උපාය උපක්‍රම භාවිතා කරා. භාවිතා කරලා ඒවෙන් තමන් හිටවන භෝගය පරිස්සම් කරගත්තා. එදත් හිටිය ඕවා විනාශ කරන සත්තු නැතුව නොවේ. අපි ලේසියට පහසුවට කියන්නේ ඕවා. එදා මිනිස්සු කුඹුරු යාය එක තැනක් වෙන් කරා. ඒක සත්තුන්ට වෙන් කරේ. ඒක තියෙනවා ලොකු ආදර්ශයක් අපට දෙනවා. එතකොට එතෙන්ට තමයි හුරු වෙන්නේ. කුරුල්ලෝ යන්නේ එතෙන්ට. වී ටික කැපුවාට පස්සේ ඒක ලියද්දක් ඉතුරු කරනවා. ඒ ඉතුරු කරේ වෙන කාටවත් නොවේ. ඒ අවට ජීවත් වෙන සත්තුන්ට ආහාරය සඳහා. එහෙම ජීවත් වුණු ජාතිය. බලන්න සතෙකුට ආහාර ටිකක් දාලා මම මේ උදාහරණයක් හැටියට ඔයත්තන්ට හිතන්න කියන්නේ මට වඩා මේවා පිළිබඳ දන්න ශ්‍රාවකයෝ මේ බණ ටික අහනවා ඇති. ප්‍රායෝගිකව දන්නේ ඇයි භික්ෂුන් වහන්සේලාට වැඩිය. ඕනිම සතෙකුට අපි කෑම ටික එක තැනකට දැම්මොත් ඒ සත්තු එන්නේ එතෙන්ට. එයා පුරුද්දක් කරගන්න එතන එයාගේ ආහාර තියෙන්නේ කියලා. එහෙමයි සත්තුන්ගෙන් ඒවා බේරගත්තේ. ඒකට කියන උපාය උපක්‍රම භාවිතා කරා. උපාය උපක්‍රම භාවිතා කරා. මේ පරිසරයේ හැදෙන කෘමීන්ගෙන්මයි පරිසරය ආරක්ෂා කරගත්තේ, භවභෝග රැකගත්තේ. ඒකට වෙනත් විකල්ප හෙව්වේ නැහැ. ඒවෙන් සම්පූර්ණයෙන් අපි බැහැර වුණා. නිදානයක් උඩ ඉඳගෙන දුක් විඳින ජාතියක් බවට පත් වෙලා. අපි බොහෝ වෙලාවට කටදිව හුරු කරගත්තා. බටහිර රටවල් වල කෑම කන්න රුචිකත්වයක් ඇති කරගත්තා. කැඳ වීදුරුවට අපි කිරි වීදුරුව ගෙනාවා. උදේ හීල් බත් ටික කාලා තමයි බොහෝ වෙලාවට ගොවිතැන්පත් කරපු ගොවියා කුඹුරට ගියේ, හේනට ගියේ. මහ ලොකු දේවල් කාලා නෙමෙයි. ඒ මිනිස්සුන්ට ඔය කියන රෝග විපත් මොකවත් තිබුණේ නැහැ. අවුරුදු 90 100 ගිහිල්ලා මේ මිනිස්සු මිය ගියේ. දැන් අපි මහා පෝෂ්‍යදායී ආහාර කියලා මොනවද කන්නේ? අපට හුරු ආහාරද? අපට නුපුරුදු ආහාරවලට අපි අනුගත වුණා. ඒකට ප්‍රධාන වශයෙන් රූපවාහිනිය බලපෑවා.
වෙළඳ ප්‍රචාරණ සඳහා යොදා ගන්න බොහෝ දේවල් අපි අනුකරණය කරා. එහෙමනම් අපි වේගයෙන් ඔන්න ඕවා වෙනස් කරගමු. වෙනස් කරලා ගෙවතු භෝග වගාව කියන එක ළමා පරපුරටත් ආදර්ශමත් වෙන විදියට ගෙදර පුංචි ළමෙක් ඉන්නවා නම් ඒ ළමයාත් ඒවට අපි අනුගත කරගන්න ඕනේ. මේ ළමයි හරිය කැමති. මේ ළමයි දිරි ගන්නවන්න ඕනේ. මේ ළමයින්ට අපි හිතමුකෝ මොකක් හරි දෙයක් වවන්න දීලා ලස්සනට වැවුනට පස්සේ පුංචි තෑග්ගක් ගෙනත් දෙන්න. අගයන්න දූලා පුතාලා. එතකොට ඒ ළමයි එක කැමැත්තෙන් ඒක නඩත්තු කරනවා. ඒක ආරක්ෂා කරනවා. ඉතින් මේ විදිහට අපි කටයුතු නොකරොත් අපිට තවත් එන්න ප්‍රශ්න ගැටලු වැඩි. අපි කතා කරාට මදි ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපිට තියෙන්න ඕනේ. පටන් ගන්න ගෙවල් වලින්. ඔය මල් වවන්නේ තරඟෙට. එහා ගෙදර ගේන මල් ගහ කොහොම හරි හොයලා ගෙනල්ලා හිටවනවා වගේ. අපි තරඟෙට පටන් ගමු. ගෙවතු භෝග වගාව මේ පළාත්වල ඕනි තරම් හරියන මේ භූමිය අපට සම්පතක්. මේක මහා වටිනා සම්පතක්. වතුර ටික අපට තියෙනවා. වෙලාවට වැස්ස මේ හැම දෙයක්ම ස්වභාව ධර්මය අපට බොහෝම උත්තරීතරව ලබා දීලා තියෙනවා. මේ අපට දැන් ස්වභාව ධර්මය ලොකු දඬුවමක් ලබා දීලා තියෙනවා. දඬුවමක් දුන්නා මොකද්ද අපි කරන්න ඕනේ? අම්මා තාත්තා අපට පහරක් ගැහුවොත් වරදකට අපි වරද හදා ගන්න ඕනේ. මේ ස්වභාව ධර්මය අපට දීලා තියෙන පාඩම අපි ඉගෙන ගමු. මේ පාඩම තමයි කම්මැලිකමෙන් තොරව කටයුතු කරන්න. කම්මැලි වෙන්න එපා. අපි ඇත්තටම જાතියක් ඇටියට අලසයි. ගොඩාක් අය කම්මැලි. සමහර වැඩ කරන අයට වෙලාව මදි වැඩ කරන්න. බලන්නකෝ දවස ගෙවල යනවා සමහර අය නිකම්ම නිකම්. වැඩකට නැති දේවල් රූපවාහිනිය තුල බල අඩුම අවම වැදගත් පොතපතක් කියවනවා නම් ඒක කමක් නැහැ. ඒත් නැහැ. බුදුන් වඳින්න වෙලාව යොදවන්නේ බොහොම පොඩි වෙලාවයි. අපි මේ පැත්තනොත් හරි පිරිහීමක් තියෙනවා. ඉතින් මේ පිරිහීමට තියෙන එකම විසඳුම තමයි තම තමන් නැගී හිටිමු. එහෙම දියුණු වෙච්ච රටවල් ලෝකේ ඕනි තරම් තියෙනවා. මීට වඩා වැටිලා හොඳටම ප්‍රපාතයට වැටිලා නැගිට රටවල් ඕනි තරම් ඒවා ආදර්ශයට ගන්න. ඔය වග්ගපජ්ජ සූත්‍රයේ සිංහාලෝවාද සූත්‍රය හොඳට කියවන්න. කෘෂිකර්මාන්තයේ වෙළඳාම නිෂ්පාදනය රාජ්‍ය පරිපාලනය මේ හැම දෙයක්ම ක්‍රමවත් වෙන්න ඕනේ. හැමෝටම ගොවියෝ වෙන්න බෑ. අපි හරියට ලැබුණු දේ අපිට ලැබිච්ච දේ හැකියාව තුලින් වෙන්න පුළුවන්. දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන්. මොකක් හරි හෝ දෙයක් අපිට ලැබුණු දේ අපි දියුණු කරන්න ඕනේ. වැඩි දියුණු කරන්න ඕනේ. ඒක තවත් පරම්පරාවකට දායාද හැටියට අපි පවරලා දෙන්න ඕනේ. එහෙම නොමැති වුණොත් අපේ වගකීමෙන් අපි බැහැර වුණා වෙනවා. දැන් අපිට ලොකු වගකීමක් තියෙන වත්මනේ ජීවත් වෙන අපි හැමදෙනාටම. අතීතය ගැන හිත කම්පා වෙවි. අනාගතයට සැලසුම් හද ඉන්නේ නැතුව වේගයෙන් අපි වර්තමානයේ තුල ජීවත් වෙමු. වර්තමානයේ තුල අපි ජීවත් වෙමු. අතීතයේ සිදුවෙච්ච දේවල් ගැන කම්පා වුණා කියලා වැඩක් නැහැනේ. අපි හැමදාම කරේ අතීතයට බැන අතීතයේ වැරදි හොය කනගාටුවට පත් වුණා මිසක ඒ වගේම අනාගතයට සැලසුම් හදනවා මිසක වර්තමානයට යමක් අපි කරන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ පච්චුප්පන්නේන යාපෙන්ති. වර්තමානයේ තුල යැපෙන්න පෝෂණය වෙන්නේ කොහොමද ජීවත් වෙන්නේ කොහොමද ආධ්‍යාත්මික වශයෙන් උත් භෞතික වශයෙන් උත් මිනිස්යා තුල දියුණුවක් ඇති කරගෙන ජීවත් වෙන්නේ කිව්වා. ඒ නිසා තරුණ පිරිසට ලබා දෙන හොඳම පණිවිඩය ඔය තරුණ ජවය භද්‍ර යෞවන වයසේ තියෙන තරුණ ශක්තිය තමන්ගේ දියුණුව වෙනුවෙන් යොදවන්න. ගමේ දියුණුව වෙනුවෙන් යොදවන්න. රටේ දියුණුව වෙනුවෙන් යොදවන්න. කෑ ගහලා අපිට හැම දෙයක්ම දිනා ගන්න පුළුවන් කමක් නැහැ.
අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වැඩපිළිවෙලට අපි අනුගත වෙන්න ඕනේ. බලන්න පහුගිය කාලවල දිහා බැලුවාම තරුණ ජවය ත්‍රිවිල් වලට දිය වෙලා ගියා. ඒ තරුණ තරුණියන් සතුව තිබුණු තමන් සතුව තිබුණු කුඹුර හේන සම්පූර්ණ කැලේට ගියා. ත්‍රිවිල් එකක් ගන්නවා අපි හන්දියකට යනවා 1000 2000 දවස් වියදම හොයා ගන්නවා. ඒකට සරිලෙන ෆෝන් එකකුත් ගන්නවා ගෙදර එනවා. තරුණ ශක්තිය අපරාධයක් නෙවෙයිද? මොනතරම් ලස්සන කාලයක්ද තරුණ අවදී කියන්නේ? මා මේ කියන දේ අහගෙන ඉන්න තරුණිය හොඳට හිතට ගන්න. Tamanට කැත්ත හුරුද? උදැල්ල හුරුයිද? හේනකට ගිහලා වැඩ කරන්න පුළුවන්ද? හදිසියෙ ගහකට නැග ගන්න පුළුවන්ද? අපි හිතමුකෝ අම්මා තාත්තා ලෙඩ වෙලා ඉන්න වෙලාවක තැඹිලි ගෙඩියක් කඩා ගන්න උවමනාවක් වුණොත් තරුණියෙකුට කීයෙන් කී දෙනාටද ගහට නැගලා තැඹිලි ගෙඩියක් කඩා ගන්න පුළුවන්? පැරණි සමාජයේ හිටපු අය ආදර්ශයට ගන්න. බෝන වෙන රෝගීන් එක පැත්තකින්. ඒ නිසා තරුණයන්ට විශාල වගකීමක් තියෙනවා. අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්තේ කීන මච්චේව පල්ලලි. දුආම්දරෝ පැහැදිලිව දේශනා කරන්නේ තරුණ පිරිසට ඒ ගාතාව. මොකද්ද? තරුණ කාලේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නේ කිව්වා. අචරිත්වා බ්‍රහ්මචර්යං. වයසට යන්න ඕනි නෑ පින් කරන්න. වයසට යන්න ඕනි නෑ සිල් ගන්න. භාවනා කරන්න. හොඳම අවදිය තමයි තරුණ අවදිය. අවුරුදු 35 දී බුදුනේ හදපු පිරිස තරුණ භික්ෂු පිරිසක්. බලන්න මොනතරම් ලස්සන වැඩපිළිවෙලක්ද? තරුණ භික්ෂු පිරිසක් නිර්මාණය කරලා තමයි චරද බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියන මේ ධර්ම පාඨය සමාජගත කරන්න කිව්වේ. වයස්ගත වෙච්ච පිරිසක් මහාන කරා නම් පුළුවන්ද? හොඳම තැනක් මේ ගාථාව තුළ කියවෙනවා අලද්දා යොබ්බනේ ධනං යෞවනත්වයේ තුළ ඉඳගෙන තමන්ට එන ධනය පිළිබඳ, ඒ කියන්නේ රැකියාව පිළිබඳ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන හිතන්න කිව්වේ තරුණ කාලේ. ළමෙක්ගෙන් අපි ජීවත් වෙන්නේ නැහැ නේ කවදාකවත්. පාසල් වයස නිම වුණාට පස්සේ තරුණයෙක් බවට පත් වෙනවා. ඒ තාරුණ්‍ය තුල ඉඳගෙන තමන් හම්බ කරගෙන උසස් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් නම්, දෙමව්පියන්ට තමන් උපයන දෙයින් කන්න බොන්න දෙන්න පුළුවන් නම්, බලන්න අද තරුණ පිරිස් මා කියන දේ වැරදිද නිවැරදිද මේ වෙනකොට ඔබේ අතේ මුදලක් තියනවද? ඔබේ අම්මා තාත්තා හදිස්සි අසනීප වුණොත් අඩුම තරමේ ළඟම ආසන්න රෝහලට ගෙනියනවා. යාළුවෙක්ගෙන් කීයක් හරි ඉල්ලගෙන ගෙනියනවා නම් ඒකේ වැදගත් ගමක් තියනවද? ඒක තමන්ගේ නොසැලකිල්ල. නිරපරාධ නිකරුණේ කාලය කාදැමීම. භද්‍ර යෞවන වයස තාම ලස්සන ජීවිතේ ඉතාම වටිනා තැනක්. මෙතෙන්දි පටන් ගන්න වැඩක් කරන්න. මොනවා හෝ මුදලක් උපයන්න, ගෙයක් දොරක් හදන්න. හැම තැනකදීම යම්කිසි ජීවිතයේ තීරණාත්මක තීන්දුව තීරණ ගන්න ඕනි වයස තමයි තාරුණ්‍ය කියලා කියන්නේ. තාරුණ්‍ය කියලා කියන්නේ මෙතන අසාර්ථක වුණොත් ජීවිතේ වැඩක් නැහැ. බුදුහාඳුර උපමාවකින්ම කියනවා වයස් ගත වුණාම වයසට ගිය ඇස් පේන්නේ නැති කොස්වහලිහිනියෙක් හරියට මත්ස්‍යෝ නැති විලක් ගාවට ගිහිල්ලා බඩකින්නේ බලාගෙන ඉන්නවලු මත්ස්‍යෝ එනකන්. කුසගින්න. එහෙම වෙන්න ඕනේ නෑ. එහෙම වෙනවා නම් ඒක අපේ වරදක්, අපේ දුර්වලතාවයක්. මේ දුර්වලතාව අපි මගහරවා ගමු. මේ දුර්වලතාව මගහරවාගෙන භද්‍ර යෞවන තාරුණ්‍ය තුල ඉඳගෙන මේ රට දියුණු කරන්න ඔබට හැකියාව තියෙනවා. ඔබටයි මේ රටේ වගකීම තියෙන්නේ. මේ රටේ දියුණුව ඇති කරන්න පුළුවන් ඔබට. හැබැයි ඒකට වැඩිහිටි උපදේශය අත්‍යවශ්‍යයි. අත්දැකීම් බහුල පිරිස තමයි වැඩිහිටියෝ කියලා කියන්නේ. අද බොහෝමයක් තරුණයෝ වැඩිහිටියන්ගේ උපදේශනය සලකන්නේ නැහැ. සැලකිල්ලක් නැහැ. වැඩිහිටියෝ මොනවද දන්නේ?
ඔය තරුණ වයස තුල ගන්න ඕනි වැඩිහිටි උපදේශනේ. බුද්ධා පචායනෝ කිව්වේ ඒකයි. වැඩිහිටියන්ට ගරු කරන්නේ කිව්වා වැඩිහිටි උපදේශනේ ලබා ගන්න එක. බලන්න ගෙදරක ඉන්න තරුණයෙක් අම්මා තාත්තගේ කියමන් අහන්න නැතුව හිතුමනාපේ වැඩ කරොත් මොකද වෙන්නේ? බහුතරයක් කියන දෙයක් තමයි අනේ අම්මා කියන දේ ඇහුවා නම්. අනේ තාත්තා කියපු දේ ඇහුවා නම් ඕක කියා ඉන්න ඕනි නෑ. ඕක කියා ලත වෙන අය හමු වුණාම ඒක තමන් ආදර්ශයට ගන්න තමන්ටත් මේසෙ තේමයි වෙන්නේ කියන එක. පැවිදි පැත්තේ අපිත් එහෙමයි. වැඩිහිටි භික්ෂූන් වහන්සේලාගේ උපදේශනයේ තරුණ භික්ෂුවට අත්‍යවශ්‍යයි. බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම තරුණ භික්ෂුවට ආදර්ශයට ගන්න කො සැරියුත් හාමුදුරුවෝ භික්ෂු සමාජයත් විනාශ වෙනවා. වැඩිහිටි භික්ෂූන් වහන්සේලාගේ උපදේශනයේ ගෞරවය උන්වහන්සේලාට නොදැක්වුවොත් අපි දෙපිරිසටම ලොකු වගකීමක් තියෙනවා. තරුණ හාමුදුරුවෝ හැටියට මේකත් හිතන්න ඕනේ. අපි භික්ෂු ගෞරවය ආරක්ෂා කරලා දෙන්න ඕනේ. චීවරයේ ගෞරවය අපි අතේ තියෙන්නේ. වත්මනේ පැවිදි වෙලා ඉන්න අප අතේ තමයි ඉදිරි අනාගතයේ ශාසනයේ පැවිදි වෙන පිරිසගේ ගෞරවය ආරක්ෂා වෙන්නේ. අපි රට රකින්නටත් ඕනේ, ජාතිය රකින්නටත් ඕනේ. ඒ හැම දෙයකටම කලින් අපි බුද්ධ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ. අපි මහණෝනේ ලොකු පරමාර්ථයක් ඇතිව. බුදුහාඳුරන්ට ගරු නොකර අපි වෙනත් කාට ගරු කරත් වැඩක් නෑ. රට ජාතිය ආරක්ෂා කරන්න ඕනේ සිවුරේ ගෞරවය රැකගෙන. සිවුරේ ගෞරවය කෙලසාගෙන රට ජාතිය රකින්නවා කියන එක සම්බුද්ධ ශාසනය එක පැත්තක කඩා හැලීමක්. එතෙන්ට අවශ්‍යයි මහානායක ස්වාමින් වහන්සේලාගේ උපදේශනය. මඟ පෙන්වීම අවශ්‍යයි තරුණ භික්ෂුවට. ඒ බවත් එසේ සඳහන් කරමින් අද අපි තාම සතුට වෙනවා අපේ විහාරස්ථානයේ අභිනව නව ධර්ම දේශනා පැවැත්වීම සඳහා වෙනමම ස්ථානයක් අපි නිර්මාණය කරලා ඒක විවෘත කරපු දවස තුල ඉස්සෙල්ලාම පළමුවෙන් පවත්වන ධර්ම දේශනා පැවැත්වීමට ලැබීම පිළිබඳ මම එක පැත්තකින් සතුටු වෙනවා. ඒ බවත් එසේ සඳහන් කරමින් අපි මෙතෙක් වෙලා බණහලා රැස් කරගත්ත පින් දෙවියන්ට අනුමෝදන් කරනවා. සමන් දෙවිඳුන් ප්‍රධාන ලෝකපාලක ශාසන මාමක සම්මා දිට්ඨික සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අප රැස් කරගත්ත පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය අද ජන්මදිනයේ සමරන අපේ අතිපූජනීය බොරලන්දේ වජිරඥාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදයේ සැලසේවා ලැබේවා. අද මේ පින්කම වෙනුවෙන් මහා අපරිමිත උත්සාහයක් කැපවීමක් දායකත්වයක් දක්වපු අද මහා සංඝරත්නයට දම්පැන් පූජා කරපු පැමුණුණු විශාල පිරිසකට අද දිවාහාරයේ ඒ සපයා කටයුතු කරන්නට යෙදුණු අද මේ පින්කමෙත් ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරපු සරත් ජේම්ස් අධිපති ජාත්‍යන්තර මැණික් වෙළඳ ව්‍යාපාරික ඒ മന്ത്രി මල්ලි මුදලාලි මහත්මයාට මේ ආදරණීය මෑණියන් වහන්සේට බිරිඳට දරුවන්ට සහ සහෝදරින් හැමදෙනාටම පින්කම සඳහා සහ සම්බන්ධ වුණු හැමදෙනාටම බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ අපේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට අපේ මහේස් දල්විස් මැතිතුමා ඇතුළු ඒ වගේම කල්යාණ අලවත්තේ ගම මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමදෙනාටමත් පොදුවේ රටවාසී හැමදෙනාටම අපේ රටට සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණයේ පිහිට සැලසේවා ලැබේවා. දෙවියෝ මේ උතුම් පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම අප නමින් මියගේ ඥාතීන් සිහිපත් කරමු. මේ අතර අපවත් වී වදාළ සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසු බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයාණන් වහන්සේ බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවෝ මේ උතුම් පින් අනුමෝදන් වේවා කියලා පළමුවෙන් අපි පින් දෙමු. දායකත්වයේ දරණ පින්නතුන්ගේ ප්‍රධාන පරමාර්ථය එස්.එච්. ලුයිස් සිඤ්ඤෝ උපාසක මහත්මයා තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ මාමණ්ඩිය ඇතුළු වර්ග පරපුරේ මියගිය සියලුම
ඥාතීන් මේ උතුම් පින් අනුමෝදන් වේවා. රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරු පැවිදි උතුමන් වහන්සේලා, විරෝධාර රණවිරුවන් ප්‍රධාන ඔබ අප නමින් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා පරලොවෙන් සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියලා පින් දෙමු. අවසාන වශයෙන් මේ උතුම් පින්කම සිද්ධ කර ගැනීම සඳහා මේ නව ධර්ම දේශනා පවත්වන මේ මන්දිරය නිර්මාණය කර ගැනීමේදී මට දායකත්වයේ සපයපු අයගේ නම් කීපයක් මුලින් සිහිපත් කරන්නට යෙදුණා. ඒ සන්ධ්‍යා ගාමන්ටකේ නිශාන්ත මහත්මයා, පාලිත මහත්මයා, එවැගේම පුෂ්ප කුමාර මහත්මයා, දයාවති මහත්මිය ඇතුළු හැම දෙනාම, ඒ වගේම අපේ නිවිතිගල පාතකට උපාසක මෑණියන්, ඒ වගේම මේ සඳහා විශේෂ අනුග්‍රහකත්වයක් දක්වපු අපේ මන්ත්‍රී මල්ලි මුදලාලි මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම, බෞද්ධ මාධ්‍ය ජාලයේ නායක හාමුදුරුවෝ ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාගේම අපරිමිත උත්සාහය, මගේ දායක පින්නතුන්ගේ පුදුමාකාර කැපවීම, ශ්‍රම දායකත්වයක් මේ අතිශයින් දුෂ්කරතා කාලය තුල ලබා දුන්න ඒ හැම දිනාටම මම ආශිර්වාද කරනවා. නම් ගොත් කියලා ආශිර්වාද කරන්න බැරි වුණත් ශ්‍රමය පූජා කරපු විශාල පිරිසක් අප අතරිනේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ලැබේවා. අවසන අප හැම දිනාටම උතුම් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ සැලසේවා ලැබේවා. අවසන නිවනින් සැනසීම පිණිස මේ උතුම් පින් යම් කිසි භවයකදී පාරමිතා ධර්මයක්ම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් ඔබ හැමට යහපතක්ම වේවා. සාදු සාදු සාදු. සදහවත්නි, ජාතියේ බොදු නාලිකාව බෞද්ධ මාධ්‍යාලයේ රත්නපුර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ නව මැදිරි පරිශ්‍රය විවෘත කරමින් පළමුවන සද්ධර්මානුශාසනාවයි අපි එලෙසින් සිදු කරන්නට යෙදුනේ. මේ මොහොතේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඒ පිළිවෙලින් සකසාගත් පරිස්කාර පූජාවන් සිදු කරන්නටයි අප ඒ අවස්ථාව දැන් උදා කර දෙන්නේ. එදා පරම පූජනීය දරණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමීන් වහන්සේගේ ඒ මූලිකත්වයේ ඇතිව බෞද්ධ මාධ්‍යාලය සකල ලෝවාසී හැම දෙනා වෙතම දායාද කරන්නට යෙදුනේ සමහිත සුව පිණිස කියන ඒ උදාරතර තේමා පාඨය මූලික කරගනිමින්. වත්මන අපගේ නියමවාණන් වහන්සේ පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක ස්වාමීන් වහන්සේගේ ඒ අවවාද අනුශාසනාවන් පෙරදැරිව අප වර්තමානයේ මේ සත්ක්‍රියාව දියත් කරන්නෙත් ඒ අරමුණින්මයි. එදා දරණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමීන් වහන්සේ මේ උඩකරවිට ශ්‍රී සිපතනාරාම විහාරස්ථ මේ පරිශ්‍රයට අවසන් වරට වැඩම කරවමින් උන්වහන්සේගේ සුරතින් ලක් දෙරණට දායාද වුණු අවසන් ශාඛා කාර්යාලය. ඉතින් අද වර්තමානයේ වන විට නව මැදිරි පරිශ්‍රයක සිට අපට අද දවසේ පුළුවන්කමක් ලැබුණා පළමුවන සද්ධර්මානුශාසනාව ගුවනට මුසු කරන්නට, හැම දිනාගේම සිත් සතන් සද්ධර්මයෙන් සුපෝෂිත කරන්නට. නිතැතින්ම සමන් දෙවිදුන්ගේ ආශිර්වාදය ඇල්ම බැල්ම නිරන්තරයෙන් ලැබෙන පුණ්‍යවන්ත මිනිපුරයට අද බෞද්ධ මාධ්‍යාලයේ නව මැදිරි සංකීර්ණය විවෘත කරමින් පළමුවන සද්ධර්මානුශාසනාවේ දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුනේ පාතගම කුරුවිට පදිංචි සරත් ජේම්ස් අධිපති මන්ත්‍රී මල්ලි මහත්මයා ඇතුළු එම පවුලේ පින්වතුන්, විශේෂයෙන් ඔවුන්ගේ පූර්ණ දායකත්වයෙන් අද මේ ධර්මදේශනාව බෞද්ධ රූපවාහිනියෙන් විකාශය කරන්නට යෙදුණා. එවැගේම ඔවුන්ගේ දායකත්වයෙන් මේ නව මැදිරි පරිශ්‍රයේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ පිළිමය ස්ථාපිත කරන්නටත් ඔවුන් දායකත්වයේ ලබා දෙමින් කටයුතු කළ බව අපි මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි. ඒ වගේමයි අද දහවල සංඝගත දක්ෂිනාව අප සිද්ධ කරන්නට යෙදුණ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අප දහවල ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යෙදුනේ 78 වන ප්‍රජා සත්කාරක වැඩසටහන බෞද්ධ මාධ්‍යාලය
දියත් කරන්නට යෙදුණු තවත් සුවිශේෂී කටයුත්තක් අද උඩකරවිට ශ්‍රී සිපතනාරාම විහාරස්ථානයේදී සිදු කරන්නට යෙදුනේ පූජනීය බොරලන්දේ වජිරඥාන අපගේ පින්වත් නායක ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය සිහිපත් කරමින් උන්වහන්සේටත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිදු කරමින් මේ මිනිපුර වෙසෙන හැම දිනාටමත් ඒ සහන සලසා දෙමින් අප මේ මොහොතේ විශේෂයෙන් සිහිපත් කළ යුතුයි නොයෙකුත් බාධක හමුවේ නොයෙකුත් කම්කටොළු මැද අද මේ පින්කම මේ ආකාරයෙන් අපට සාර්ථක කරගන්නට අතහිත ලබා දුන්නු අපිට නිරන්තරයෙන් අවවාද අනුශාසනා දෙමින් අපට ශක්තියක් වන උඩකරවිට ශ්‍රී සිපතනාරාමය කළුබෝවිල ශ්‍රී දේවානන්ද ධර්මායතන යන උභය මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පඬිත පූජනීය හංගරංගල සුමේද පින්වත් ස්වාමීන් වහන්සේ අද පළමු වන සද්ධර්මානුශාසනාව මේ මැදිරි පරිශ්‍රයේ සිට දේශනා කරන්නට යෙදුණා. උන්වහන්සේටත් අපේ ස්වාමීන් වහන්සේ සිදු කරන මේ ශාසනික කර්තව්‍ය තවත් চিරාත් කාලයක් නිදුකින් නිරෝගීව වැඩ හිඳමින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි හැමදෙනාම සාදු නාද නංවා මේ මොහොතේ ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ මොහොතේ පරිස්කාර පූජාවන් සිදු කරනවා. අද දවසේ බෞද්ධ මාධ්‍ය ජාලය උඩකරවිට ශ්‍රී සිපතනාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. විශේෂයෙන් අප සිහිපත් කළ යුතුයි අපට කවදත් ශක්තියක් වන බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ ජෙනරල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන් ඒ වගේම මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් දල්විස් මැතිතුමන් ස්වේච්ඡාවෙන් අපට මේ කාර්යයන් සිදු කරගන්නට ශක්තිය ලබා දෙන අරවින්ද බණ්ඩාර මැතිතුමන් ඒ වගේම බෞද්ධ රූපවාහිනී වැඩසටහන අධ්‍යක්ෂ කල්යාණ අලවත්තේගම මහත්මයා ඒ වගේම අපගේ හැම දිනම සහෘද නිෂ්පාදන කණ්ඩායමේ හැම දිනමත් අපි සිහිපත් කරමින් සූදානම් වන්නේ මිනිපුර උඩකරවිට ශ්‍රී සිපතනාරාම විහාරස්ථානයේ සිට බෞද්ධ මාධ්‍ය ජාලය සෑම හිතසුව පිණිස අද දවසේ දියත් කරන්නට යෙදුණු මේ විශේෂ වැඩසටහන අප මෙලෙසින් නිමාවට පත් කරන්නට. එහෙමනම් හැම දිනාටමත් මිනිපුර මේ ලක්දෙරණේ අපට නිරතුරුවම ඒ ආශිර්වාදය ලබා දෙන සුමන සමන් දෙවි පිහිටයි.